හැම දිනකටම තෙරුවන් සරණයි. බුදු පියාණන් වහන්සේ මෛත්‍රිය සම්බන්ධව පැහැදිලිවම දේශනා කරපු සූත්‍රය තමයි කරුණාමෙත්ත සූත්‍රය කියන්නේ. කරුණාමෙත්ත සූත්‍රයේ ආකාරයට මෛත්‍රිය වඩන කෙනෙක් මුළු මහත් විශ්වයටම මෛත්‍රිය පතුරවනවා. මෛත්‍රිය කියලා කියන්නේ පෞද්ගලික මිත්‍රත්වය වගේ පටු අරමුණක් නෙවෙයි, මුළු මහත් විශ්වයටම පතුරවන්න පුළුවන් මහා චිත්ත බලයක්. මේ චිත්ත බලයෙන් අධ්‍යාත්ම වෙනස්කම් කරන්න පුළුවන්. අපේ සීලය ශක්තිමත් වීමත් එක්ක අපේ සමාධි ප්‍රඥා වැඩි වීමත් එක්ක අපි වඩන මෛත්‍රිය තුළ අපේ මෛත්‍රී චිත්ත බලයෙන් මේ විශ්වයේ ඉන්න ජීවීන් ඇත්තම සූපපත් කරන්න පුළුවන්. අපේ චිත්ත බලය ගොඩක් ඉහළට වර්ධනය වෙලා තියෙනවා නම් අපිට පුළුවන් මේ ලෝකේ අසරණ වෙලා ඉන්න ජීවීන්ගේ සිත රූපපත් කරලා, කය රූපපත් කරලා විශාල කුසල රැස් කරගන්න පුළුවන්. සම්මතයේ කුසල විදියට හැමෝම පිළිගන්න දාන ආදී පින්කම් ඉක්මවලා විශාල ලෙස ඊට වඩා ගොඩාක් විශාල විදිහට කුසල රැස් කරගන්න පුළුවන්. සහ අපි අතින් සංසාරේ වෙච්ච අකුසල නිසා රැස් වෙච්ච කර්ම ඊටම වේගෙන් අහෝසි කරගන්න පුළුවන් ක්‍රමයක් විදිහට මෛත්‍රී භාවනාව සඳහන් කරන්න පුළුවන්. ඉතින් මෛත්‍රී භාවනාව විතර නෙමෙයි සියලුම භාවනාවල් වඩන්න කලින් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට අපි තුල තියෙන්න ඕන සීලය ශක්තිමත් වෙලා පවතින්න අවශ්‍යයි. මොකද මේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට තියෙන සීලය ශක්තිමත් නැත්නම් කිසිම භාවනාවක ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඉතින්දී භාවනාව කරන්න අත්‍යවශ්‍යම කාරණේ තමයි අපේ සීලය. සීලය විදිහට අනිවාර්යයෙන්ම නිර්මාංශ යුතුයි. මොකද මේ මස් කන කෙනෙක් කියලා කියන්නේ, මස් මාංශ කනවා කියලා කියන්නේ අපි මේ සත්ත්ව හිංසනය හා සත්තු මරණ මස් මාංශ ව්‍යාපාරයේ අවසාන හවුල්කරුවා වශයෙන් අපි එකට දායකත්වය දක්වනවා. මස් මාංශ කන කෙනෙක් ඒ සඳහා වියදම් කරන හැම සතයක්ම හැම රුපියලක්ම යන්නේ මේ සත්ත්ව මාංශ ව්‍යාපාරයේ පැවැත්ම වෙනුවෙන්. අපි අරගල කරනවා සාමාන්‍ය සමාජයේ මිනිස්සු අරගල කරනවා. කැම්පස් එකේ ඉන්න ළමයි ඉගෙන ගන්න අපේ බදු සල්ලි වලින් ඒගොල්ලෝ අපි නිසා ඉගෙන ගන්න ඒ වගේ තර්ක කරනවා. ඒ වගේම ඒ වගේ දෙයකට තර්ක කරන්න නුවණ තියෙන මිනිස්සු මස් මාංශ සම්බන්ධ ගැටලුවේදී ඒ තර්කයට අසු වෙන්නේ ඒ කාරණේ. මොකද මස් මාංශ පිළිබඳ තියෙන ලෝභය නිසා ඒගොල්ලෝ ඒක සාධාරණීකරණ කරන්න ගොඩාක් දේවල් තර්ක ඉදිරිපත් කරලා තියෙනවා. මිනිස්සුන්ගේ බඩු සල්ලි වලින් කැම්පස් එකේ ළමයි ඉගෙන ගන්නවා වගේ අපි මස් මාංශ වලට ගෙවන හැම මුදලක් නිසාම තමයි මේ සත්තු මරණයටපත් වෙන්නේ. ඒ ව්‍යාපාර පවතින්නේ පාරිභෝගිකව කියලා පිළිසක් ඉන්න නිසා. එතකොට අපි හැමෝම මෛත්‍රී භාවනාව බොරුවට වඩන්න බෑ. මස් මාංශ කන කෙනෙක්ට කිසිම භාවනාවක් හරියට වඩන්න බෑ සීලය නැතුව. ඉතින් මේ සීලය කඩ වෙන ප්‍රධානම කාරණයක් තමයි මස් මාංශ කෑම. මේක පිළිබඳ විශේෂයෙන්ම කියන්න හේතුව තමයි මස් මාංශ කෑමට කමක් නැහැ කියලා ධර්මයෙන් නියෝජනය කරන ගොඩක් අය ප්‍රසිද්ධියම කියන නිසා. එතකොට ඒක වැරද්දක් කියලා දකින්නේ නැතුව ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන්නේ නැහැ ගොඩක් අය. ඒ නිසා පැහැදිලිව මේක වැරද්දක් විදියට දක්වන්න අවශ්‍යයි. භාවනා කරන්න සූදානම් වෙන සියලුම දෙනා. ඉතින් මේ නිර්මාංශ වෙලා මෛත්‍රිය පදනම් කරගෙන නිර්මාංශ වෙලා සතුන් පිළිබඳව විතරක් නෙමෙයි සියලු සත්වයන් පිළිබඳව මෛත්‍රිය ඇති කරගෙන මෛත්‍රී භාවනාව වඩන්න සූදානම් විය යුතුයි. එතෙන්දී මීට කලින් සතර සතිපට්ඨාන භාවනාව වඩන ආකාරය පිළිබඳව විස්තරයක් කරා. ඒ ආකාරයටම අපි ඕනම භාවනාවක් ආරම්භ කරන්න ඕන ආනාපානසති භාවනාවෙන්. ආනාපානසති භාවනාවෙන් සාමාන්‍ය භාවනා ඉරියව්වේ බුදු පිළිමවල තියෙන භාවනා ඉරියව්වෙන් ඉඳගෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ තුළු මේ මොහොතේ බ්‍රහ්මයන් වහන්සේලා, දේවරුන් වහන්සේලා ජීවමාන වැඩ ඉන්න උන්වහන්සේලා බොහෝ දුරට මාර්ගඵලලාභීන් උත්තමයන් වහන්සේලා. එතකොට අෂ්ටාර පුද්ගල මහා සංඝරත්නය විදිහට හැඳින්වුවෙත් සෝවාන් ඵලයේ සිට අරහත් මාර්ගය අරහත් ඵලය දක්වාම ඉන්න ආර්යයන් වහන්සේලා. ඉතින් බහුතරයක් බ්‍රහ්මතල වැඩ වාසය කරන්නේ සෝවාන් මාර්ගයේ සිට අරහත් මාර්ගය දක්වා වූ උත්තමයන් වහන්සේලා තමයි බ්‍රහ්මතල වැඩ වාසය කරන්නේ. දිව්‍යතල බහුතරයක් උන්වහන්සේලා වැඩ වාසය කරනවා. මනුෂ්‍ය ලෝක ඊටාම දුර්ලභව අප්‍රකටව උන්වහන්සේලා මේ මොහොතේ වැඩ වාසය කරනවා. එතකොට ආර්ය මහා සංඝරත්නය විදියට ජීවමානව ඉන්න උන්වහන්සේලාගේ පිහිට ආශිර්වාදය ඉල්ලන්න අවශ්‍යයි. මොකද අපි සංසාරේ අපි එක එක බවල් ඉද්දි අපිට වෛරයෙන් ආපු අය, තරහට හිටපු අය, ඒ වගේම අපි
අපිට ලෝභයෙන් ඉන්න අය පිරිස ගොඩාක් මේ මොහොතේ අපි වටා ඉන්නවා. අපිට වෙන්නේ නැති වුණාට අපිට වෛරයෙන් අපේ සංසාරයෙන් ඈතර වෙන්න යද්දී ඒක වළක්වන්න. එතකොට අපිට තියෙන ලෝභ නිසා අපි සංසාරයෙන් ඈතර යද්දී ඒක ඒ මාර්ගය වළක්වන්න බොහෝ පිරිසක් අපි වටා ඉන්නවා. එතකොට මේ පිරිසෙන් ඇති වෙන බාධා විවත් කරගන්න අපිට උන්න පේන්නේ නැහැ. උන්න පේන්න දිබ්බ චක්කු දිබ්බ සෝත ඥාන පහල කරගන්න අවශ්‍යයි. එතකොට එහෙම පහල කරගෙන නැති සියලු දෙනාම උතුම් වූ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු මාර්ගඵලලාභී බ්‍රහ්මයන් වහන්සේලා දේවරුන් වහන්සේලාගේ පීඨාශිර්වාදයේ භාවනාවට ප්‍රථම ලබා ගන්න අවශ්‍යයි. ඊළඟට මේ කර්ණිමෙත්ත සූත්‍රය ආකාරයටම භාවනාව සිදු කරන්න ඕන නිසා කර්ණිමෙත්ත සූත්‍රය කියලා කියන්නේ උදේවස සජ්ජායනා කරාට ප්‍රතිඵල ලැබෙන සූත්‍රයක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ අහලා ධාරණය කරගෙන යනුව හැසිරෙන්න කියලා. සුණාත ධාරේට චරාත ධම්මේ කියලා හඳුන්වන්නෙත් ඒක. අහුවාට වැඩක් නැහැ. ඒක හරියට නොතේරෙන භාෂාවකින් සින්දුවක් අහුවා වගේ. එතකොට අපි ධර්මය අහන්න ඕනේ, ඒක ධාරණය කරගෙන යනුව හැසිරෙන්න. එන හැසිරෙන්න අපි ඒක දැනගන්න ඕනේ. එහෙමනම් අපි මේ අහන දේ ධර්මය අවබෝධයෙන් ඒක ඇසිය යුතුයි. ඒක සින්දුවක් අහනවා වගේ නොතේරෙන භාෂාවකින් අහලා විතරක් වැඩක් නැහැ. එහෙනම් මේක අහලා ධාරණය කරගෙන ඒ අනුව අපේ සිත සකස් කරගන්න, ඒ අනුව අපේ හැසිරීම පවත්වා ගන්න මුලින්ම මේ කර්ණිමෙත්ත සූත්‍රයේ තියෙන අර්ථය කෙටියෙන් විමසලා බලන්න අවශ්‍යයි. ඊළඟට මේ කර්ණිමෙත්ත සූත්‍රයේ කාරණා 15ක් තියෙනවා. සක්කෝජූත, සූජූත, සුවචෝ, චස්ස, මුදු, අනතිමානි, සන්තුෂ්ඨගෝච, සුපරෝජ, අප්පගබ්බෝ, කුලේසු අනුවිද්දෝ, අතකුද්දං සමාතරේ කිංචේන විඤ්ඤූ පරිඋපදයුං සුඛිනෝ කේනෝ හොන්තු. ඊළඟට සල්ලභුගවුත්ති ආදි වශයෙන් කාරණා 15ක් පිළිබඳව මේ කර්ණිමෙත්ත සූත්‍රයේ විස්තර කරනවා. එතෙන්දී මුලින්ම සක්කෝ කියලා ගත්තාම මේ කාරණා 15න් කියන්නේ විශ්වයට මෛත්‍රිය වැඩි යුතු, මෛත්‍රිය වඩන පුද්ගලයෙක් තුල පැවතිය යුතු මේ ලක්ෂණ. විශ්වයට මෛත්‍රිය වඩන්න තමා තුළ වර්ධනය කරගන්න ඕන ගුණධර්ම පිළිබඳව තමයි මේ කර්ණිමෙත්ත සූත්‍රයේ විස්තර කරන්නේ. එතෙන්දී මුලින්ම සක්කෝ කියලා කියන්නේ දක්ෂභාවය. ඒ කියන්නේ කුසලයට ඇති දක්ෂභාවය. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය පහළ කරගෙන තියෙන දක්ෂභාවය. සම්මා සමාධිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා කම්මන්ත ආදී වශයෙන් මේ අරෂ්ඨාංගික මාර්ගයේ අංග වැඩිම පිළිබඳව අංග වැඩිම සඳහා තමා තුළ තිබිය යුතු දක්ෂභාවය. එහෙම නැත්නම් සතර සම්මප්පදාන වීරය කියලා කිව්වත් හරි. අපි උපන් කුසල් පහින කරගන්න දරන වීරය, උපන් කුසල් වර්ධනය කරගන්න දරන වීරය, උපන් අකුසල් පහින කරගන්න පිණිස දරන වීරය, නූපන් අකුසල් නූපදවා ගන්න දරන වීරය, නූපන් කුසල් උපදවා ගන්න දරන වීරය. මේක ප්‍රායෝගිකව කිව්වොත් අපි කවුරු හරි අලුතින් යාළු මිත්‍ර පිරිසක් හම්බෙන්න යනවා කියලා දැක්කාට පස්සේ අපි ඒ පිරිස මුණ ගැහිීමේදී අපේ තියෙන බැඳීම්, ඒ කියන්නේ ලෝභ ආදී කෙලෙස් ධර්මයන් බොහෝ දුරට වර්ධනය වෙනවා නම් අපි වේලාසින්ම සකස් වෙලා යතුයි මේ අය ඇසුරු කිරීමෙන් පසුව මගේ ලෝභ ආදී කෙලෙස් ධර්ම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ අවබෝධයෙන්ම මේ తాවකාලික මනුෂ්‍ය ජීවිතයේදී පමණක් මුණ ගැහුණු අය නැවතත් මේ සියල්ල අත්හැරලා විශ්වයට එකතු වෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මේ මනුෂ්‍ය ලෝකේ අවසන් කරලා වෙන භවයකට රහත් උනේ නැත්නම් වෙන භවයකට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. එහෙම යද්දී අපි බැදීම් විදියට මේ භවයේ එකතු කරගත්ත ටික අපි අවබෝධ කරගන්න දක්ෂ නම් විතරයි අපිට මේ භවයේ ටික හැම තියලා සාර්ථක මනුෂ්‍ය ලෝකයෙන් අයින් වෙලා සුගති භූමියකට හොයන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි එදිනදා ජීවිතයේදී ගත කරන හැම මොහොතක්ම සතර සම්මප්පදාන වීරයෙන් යුතුව, අවබෝධයෙන් යුතුව අකුසල් නොවන ආකාරයෙන් කුසල් වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. ඒ සඳහා තියෙන දක්ෂභාවය තමයි සක්කු ගුණයෙන් කියන්නේ. ඊළඟ සුජු බව කියලා කියන්නේ උජූජ කියලා කියන්නේ සුජු බව.
අපි මේ ධර්මය සිජුවයෙන් යුතුව ධර්මානුකූලව හැසිරෙන්න ඕන. අපි පංචරික ධර්ම වලට හැසිරෙන්නේ නැතුව අවංකව බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඕන. එතෙන්දී මිත්‍යා දෘෂ්ටික දේවල් වලට යන්නේ නැතුව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ඒ වගේම බුදු පියාණන් වහන්සේ ධර්මය එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වැඩෙන්න හේතු වෙන්නේ නැති දේවල් ධර්ම විද්‍ය දේශනා කරපු දේවල් නොවන දේවල් අපි හීනෙන්වත් ඒවට අනුබල දීමක් වෙන්නේ නැතුව අපේ සිත පිරිසිදුව පවත්වා ගන්න ඕන. වැරද්දකට අනුබල නොදී සිජුව අපේ සිත පවත්වා ගන්න අවශ්‍යයි. උජූච සූජූච කියලා කියන්නේ වදා සිජුව ඒ කියන්නේ රහසින්වත් පවුණු කරන ස්වභාවය. ඔය අවංකව මේ අකුසලෙන් දුර වෙන්න අවශ්‍යයි තමගේ සිත පිරිසිදු කර ගන්න අරමුණෙන්. ඊළඟ සුවච කියලා කියන්නේ කීකර බව එනම් මාන්නයක් මුකුත් නැතුව අපි ඕනම කෙනෙක් දෙන අවවාදය හේතුඵල වාදයට ගැලපෙනවා නම් ඒක හරි කියලා හිතනවා නම් ඒක පිළිගැනීමට තියෙන කැමැත්ත සුවච ගුණය. ඊළඟට මුදු ගුණය කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් නෙමෙයි පහසුවෙන් අපේ සිත සැහැල්ලු ස්වභාවය. ඒ කියන්නේ අපි රළු විදියට හිතන්නේ නැතුව අපිට මෘදු ලක්ෂණය පවත්වා ගැනීම තුළ අදුස්සමාන බලවේග වලට පවා ලොකු සුවයක් දැනෙනවා. ඒ කියන්නේ අපේ ජවය අඩු කරගෙන සිත සෝපත් ස්වභාවයකට පත් කර ගැනීම මෘදු ස්වභාවය. ඊළඟට අනතිමානී කියලා කියන්නේ මාන්නය නැතුව අපි නිහතමානීව අපි ළඟ මාන්නය ගන්න කිසි දෙයක් නැහැ කියන අවබෝධයෙන් මේ සියල්ල වෙනස් වෙනවා. අනිත්‍යයි දුක්ඛ අනාත්ම ස්වභාවයටපත් වෙන ටිකක් අපේ නාම රූප දෙක. එතකොට මේකේ මාන්න ගන්න කියලා කිසි දෙයක් නැහැ. ඒක අනිත්‍යයි දුක්ඛ අනාත්මයි. එතකොට මේ අනතිමානී ගුණය කියන්නේ හීන මානයවත් අදිමානයවත් සදිශමානයවත් අනිත්‍යය තමවට සමාන කොට දැකීම කියන මේ ආකාරවල කිසිම මාන්නයක් නැතුව ඉන්න උත්සාහ දැරීම. ඒක සමහරු සාධාරණී කරගන්නවා මේ මාන්නය කියන එක අනාගාමී ඉච්ඡාවටත් තියෙනවා කියලා. එතකොට අනාගාමී වෙච්ච කෙනෙක්ගේ තියෙන මාන්නය අපිට තියෙන මේ කය පිළිබඳ මාන්න ඒ වගේ දේවල් නෙමෙයි. උන්වහන්සේලා සක්කාය දිට්ඨිය ආදී දුරු කරගෙන ඉන්න නිසා ඒගොල්ලෝ අනිත් අයත් එක්ක කය පිළිබඳ සංසන්දනය කරගන්නේ නැහැ. උන්වහන්සේලාගේ තියෙන මාන්නය කියලා කියන්නේ උන්වහන්සේලා අවබෝධයකින් මගේ මට්ටම මෙන්න මේක මම මේ මට්ටමකට කෙලස් පහින කරලා ඉන්නේ. රූප රාග අරූප රාග මනෝජ්ජත් අවිජ්ජා කියන දේවල් මේ මට්ටමෙන් තියෙනවා මා තුළ. ඒ පිළිබඳ දැක්මක් උන්වහන්සේලා තුළ පවතිනවා. එතකොට මේ මාන්නය සහ සාමාන්‍ය කෘතඥ පුද්ගලයෙක්ගේ මාන්නය අතර ලොකු පරතරයක් තියෙනවා. එතකොට සතර පාඩ වැටෙන්න සුදුසු විදියේ තියෙන මාන්නය සියල්ල ඉවත් කරගෙන නිහතමානීව සිටීම අවශ්‍යයි. මේ මෛත්‍රී භාවනාව වැඩිීමේ වඩන්න සුදුසු පුද්ගලයෙක්ගේ වැඩි දියුණුව වෙත ගුණාංගයක් විදියට. ඊළඟට සන්තුෂ්ස කෝච කියලා කියන්නේ ලද දේම සතුටු වෙන ස්වභාවය. අපි අටලෝ දහමින් කම්පා වෙනවා නම් මෛත්‍රිය වැඩිම ගොඩක් අඩුයි. ලාභ ආයසයස නින්දා ප්‍රශංසා සැප දුක් ඉදිරියේ අපේ කම්පණය වීමත් සමග මෛත්‍රිය වඩන්න අවහසු වෙනවා. එහෙනම් අටලෝ දහමින් කම්පා නොවන ස්වභාවයකට අපි පත් විය යුතුයි. ඊළඟ සුබරෝච කියලා කියන්නේ අපිව පහසුවෙන් පෝෂණය කළ හැකි බව. ඒ කියන්නේ අල්ප වැදෑතුව අපි සංකීර්ණ කරගන්න නැතුව අල්පේච්ඡ ගුණ නැතුව සරලව ජීවත් වීම මෛත්‍රිය වැඩිවීමට පහසුවක්. ඊළඟට සරල උපෝත්ති කියලා කියන්නේ අපි මේ සරල පැවතුම් ඇති බව. ඊළඟට අප්පගබ්බෝ කියලා කියන්නේ එක එක කුලයන්හි නොවැළි වාසය කරන. ඒ කියන්නේ එක එක මතවල මේ කියන්නේ අපි සංසාරයේ එද්දී අපි හිත හුරු කරගත් විදියක් තියෙනවා. එතකොට අපි එක දෙමව්පියන්ගෙන් ආපු විදිහ අනුව එහෙම නැත්නම් අපේ පරම්පරාවේ ස්වභාවය අනුව අපි එක එක ක්‍රමවේද වලට යටත් වෙලා තියෙනවා. චාරිත්‍ර වාරිත්‍ර වගේ මේ දේවල්. එතකොට අපි ධර්මානුකූල වෙනවා කියලා කියන්නේ මේ වායේ හොඳ නරක කලබල බලලා අපිට නොගැලපෙන දේවල් ඉවත් කරගෙන
අපි විශ්වයට පොදු ජීවියෙක් බවට පත් වෙලා අවබෝධයෙන් යුතුව අපි කරන දේ සිදු කිරීම තමයි මෙතනදී කියන්නේ. ඊළඟ නතකුද්දන් සමාතරේ චින්තය විඤ්ඤෝ පරිපෝදීජු. කියන්නේ අපි ප්‍රඥාවන්තයින්ගේ ගැරහුමට ලක් කරන දේවල් කරන්න හොඳ නැහැ. ප්‍රඥාවන්තයින් කියලා කියන්නේ අස්ථාර පුද්ගල මහා සංඝරත්නය උන්වහන්සේලාගේ ගැරහුමට ලක්වන කිසිවක් නොකරන්න අපි වීරිය වඩන්න අවශ්‍යයි. ඊළඟට සම්තින්ද්‍රියෝ කියලා ගුණයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය දමනය. ඉන්ද්‍රිය දමනය කියලා කියන්නේ හිමින් කතා කරන එක, හිමින් ඇවිදින එක නෙමෙයි. සයදුරන්ත ගෝචරණ වර්ණ පිළිබඳව, ශබ්ද ගන්ධ රස පහස පිළිබඳව අපි අවබෝධයෙන් යුතුව ඒවා ඉදිරියේ කම්පණය නොවි ඒවායේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගෙන අපේ සිත ඒවා අනුව කම්පණයටපත් වෙන්නේ නැතුව පවත්වා ගැනීම තමයි සම්තින්ද්‍රියෝ කියලා කියන්නේ. ඊළඟට නිපකෝ කියලා කියන්නේ අපේ පැසුණු බුද්ධිය. වයසෙන් අඩු වුණත් එයා මේ ලෝකය දකින්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට නම්, දකින්න උත්සාහ කරන්නේ ආකාරයට නම් එයාගේ නිපකෝ ගුණය ගොඩක් ඉහළයි. ඒකයි සෝවාන් අරහත් ඵලයට පත් වෙන්න පුළුවන් උනේ සෝපාක, සුනීත වගේ වයසින් අඩු අයටත් මේ මාර්ගය අවබෝධ වුණා. එතකොට එයාගේ නිපකෝ ගුණය ඉහළට වැඩිලා තියෙනවා. වයසින් වැඩි වුණත් ඒ අය ප්‍රඥාවන්තව නෙමෙයි නම් කටයුතු කරන්නේ. එයාගේ නිපකෝ ගුණය ගොඩක් පහළ මට්ටමක තියෙන්නේ. මේ ආකාරයට කර්ණමෙත්ත සූත්‍රයේ සඳහන් මේ කාරණා 15 පිළිබඳව අවබෝධ කරගෙන ඒ කාරණා 15 තමා තුළ ඇති කරගන්න උත්සාහ කරන්න අවශ්‍යයි. මේ කාරණා තමා තුළ වැඩෙන්න අපි වඩන මෛත්‍රියේ තීව්‍රතාවය, මෛත්‍රියේ ප්‍රබලත්වය වැඩිලා තමන්ටත් අන් අයටත් යහපතක් සිද්ධ වෙනවා. තමා සංසාරේ ගෙනාවු කර්ම ටික අහෝසි කරගෙන, වැරදි කර්ම අහෝසි කරගෙන නිවන් දැකීම සඳහා පිරිසිදු සිතක් ඇතිව සක්කාය දිට්ඨිය තොර කරගෙන නිවන් මාර්ගයට වඩන්න ගමන් කරන්න විශාල පහසුවක් ඇති වෙනවා අපේ මෛත්‍රී සිත වර්ධනයමත් එක්ක. ඒ වගේම කලින් නිවනට ඒකායන මාර්ගයේදී සතර සතිපට්ඨාන භාවනාව ගැන සඳහන් කරා. එතකොට මේ සතර සතිපට්ඨාන භාවනාව ඒකායන මාර්ගය වන අතර ඒ මාර්ගයේ තියෙන ආනාපානසති භාවනාවේ සමාධිය ආදී වර්ධනය වීම සඳහා මේ මෛත්‍රියත් හේතු වෙනවා. එතෙන්දී දැන් මෛත්‍රී භාවනාව වඩන ආකාරය විස්තර කරන්න මුලින්ම භාවනා ඉරියව්වෙන් ඉඳගෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලාගේ පීඨාශිර්වාදය ඉල්ලලා සතර සතිපට්ඨාන භාවනාව ආරම්භ කරන ආකාරයට ආනාපානසති භාවනාවෙන් භාවනාව ආරම්භ කළ යුතුයි. එතකොට මේක මම කලින් වීඩියෝ එකේ සතර සතිපට්ඨාන භාවනාව වඩන ආකාරය පැහැදිලි කරා. එතකොට ඒ ආකාරයට ආනාපානසති භාවනාවත් ඊන් පස්සේ කායනුපස්සනාවේ අනිත් අංග වන සතර මහා ධාතු, ඊළඟට දෙතිස් කුණප, අවසාන වශයෙන් කර්මජ රූප භාවනාව, ඊටත් පස්සේ සක්මන් භාවනාව දේශනා කරා. එතකොට මේ සක්මන් භාවනාව ඉවරලා නැවත අපි භාවනා ඉරියව්වෙන් නැවත ඉඳ තැන ඉඳ ගන්න සිහියෙන් ඉඳගෙන තමයි අර ධම්මානුපස්සනාවේ ඊතුරු භාවනාව ටික වඩන්නේ. එතකොට අපිට මේ මෛත්‍රී භාවනාව කියන එක වඩන්න පුළුවන් සතර සතිපට්ඨානේ වඩන අතරතුර කොතෙන්ද වඩන්නේ? ඒක ආනාපානසති භාවනාවෙන් පස්සේ ධාතු මනසිකාර භාවනාවත් වඩලා, ඒකෙන් පස්සේ දෙතිස් කුණ භාවනාවත් වඩලා, ඒකෙන් පස්සේ පරමානුස්සතියත් වඩලා, ඒකෙන් පස්සේ සක්මන් භාවනාවත් වඩලා ඊට පස්සේ අපි ඉඳ ගන්නවා. ඉඳගත්තට පස්සේ නැවතත් අපි ආනාපානසති භාවනාවේ හුස්ම ගන්න සිහියෙන් ඉඳලා එදිනම් මේ මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. ධම්මානුපස්සනාවට කලින් නැත්තම් කායනුපස්සනාව භාවනාව වැඩිවීමෙන් පස්සේ මේ අතරතුර කාලයේ අපිට මෛත්‍රී භාවනාව වඩන්න සුදුසු වෙලාවක්. මෙතෙන්දී මෛත්‍රී භාවනාව වඩනකොට අපි මුලින්ම මෛත්‍රී වඩද්දී මේ විශ්වයේ තියෙන ජීවීන් හඳුනා ගන්න අවශ්‍යයි. ලෝක 31ක් තියෙනවා. ඉහළින්ම බ්‍රහ්ම ලෝක 20ක්, ඊට පස්සේ දිව්‍ය ලෝක 6ක්, ඊළඟට මනුෂ්‍ය ලෝකය, පහළින් සතර පාය. ඉහළින්ම වැඩ වාසය කරන බ්‍රහ්ම ලෝක 20 බොහෝ දුරට ඉන්නේ මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලා. එතකොට උන්වහන්සේලා ඊළඟට දෙවිවරුන් වැඩ ඉන්නවා, දෙවිවරුන් වහන්සේලා. ඊළඟට මනුෂ්‍ය ලෝකයේ මිනිස්සු, ඊටසේ සතර පාය අසුරයෝ, ප්‍රේතයෝ,
තිරිසන් සත්තු නිරයගාමී ජීවීන් මේ අය ඉන්නවා. එතකොට මේ ලෝක 31ක් කියලා කියන්නේ මේ සියලුම ජීවීන්ට අපි මෛත්‍රිය වඩන්න අවශ්‍යයි. එතෙන්දී ඉහළින්ම වැඩ වාසය කරන උතුම් වූ මෛත්‍රී බෝසතාණන් වහන්සේ සහ බ්‍රහ්මයන් වහන්සේලා සහ දෙවිවරු උන්වහන්සේලා දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මේ විදිහට මෙනෙහි කරලා මෛත්‍රිය වඩන්න අවශ්‍යයි. හිත ගොඩක් විසිරව ගන්න නැතුව අපි මේ භාවනාවේ ඉඳගෙන ඉන්නකොට අපිට ඉහළින් කියලා අපි හිතන්න පුළුවන් මේ ඉහළින් විශ්වයේ වැඩ වාසය කරන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඊළඟට බ්‍රහ්මයන් වහන්සේලා සහ දෙවියන් වහන්සේලා සියලු දෙනාම දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. ඔබ වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් කෙසේ හෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කර ගනීවා කියන මෛත්‍රී සිතින් යුතුව සියලුම බ්‍රහ්මයන් වහන්සේලාටත් දෙවිවරුන් වහන්සේලාටත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු උන්වහන්සේලාට මෛත්‍රිය වැඩි යුතුයි. ඊළඟට උන්වහන්සේලාගේ ගුණ මෙනෙහි කරත් ප්‍රශ්නයක් නැහැ. සද්ධාව, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණ ධර්ම ඉහළටම වඩලා තමයි උන්වහන්සේලා ඒ තලවල ඉන්නේ. සද්ධාව කියලා කියන්නේ බුද්ධ ආදී අතතෙන් පිළිබඳව තියෙන විශ්වාසය. අතල සද්ධාව. සීලය කියලා කියන්නේ සිත පිරිසිදු කරගෙන චෛතසික පාලනය කර ගැනීම තුළ කායගත වෙන සංවරව පැවැතීම. සුතවත් භාවය කියලා කියන්නේ ධර්මය පිළිබඳ අවබෝධය දැනීම. ත්‍යාග කියලා කියන්නේ එක්කම සංකල්පනාවත් එක්ක වෙන අත්හැරීම. ප්‍රඥාව කියලා කියන්නේ සීල සමාධි වැඩිම තුල ඇති කරගන්න අවබෝධයත් එක්ක තියෙන ප්‍රඥාව. මේ ප්‍රඥා චෛතසිකය පහළ වෙන්නේ සෝවන් මග්ග චිත්තය එක්කමයි. සෝවන් මග්ග චිත්තයටමයි ප්‍රඥා චෛතසිකය කියලා කියන්නේ. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය කියලාත් ඒක හඳුන්වනවා. එතකොට මේ ආදී ගුණ ධර්මයන්ගෙන් සමන්වාගත වූ මහා සංඝරත්නය එහෙම නැත්නම් විශ්වයේ ඉහළින්ම වැඩ වාසය කරන උත්තමයන් වහන්සේලාගේ ගුණ මෙහෙම දැනගෙන අවබෝධයෙන් උන්වහන්සේලාට මෛත්‍රිය වැඩි යුතුයි. අපි දෙවෙනියට මෛත්‍රිය වඩන්න පුළුවන් සතර පහේ ඉන්න ජීවීන්. අසුර ප්‍රේත, තිරිසන් සත්තු, නිරයගාමී කියන ජීවීන්. අසුර ප්‍රේත අපි අසරම මේ සමාන්තරව වාසය කරන ජීවීන් කොටසක්. ඒ සියලුම දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. කායික වේදනාවන් පීඩාවන් නිවත් වේවා, මානසික වේදනාවන් පීඩාවන් නිවත් වේවා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. මේ විදියට අවබෝධයෙන් යුතුව මේ සතර පායේ ඉන්න මේ ජීවීන් ගොඩක් වෙලාවට මේ කායික අඩු ඇතුව ඊටාම පීඩාකාරී ස්වභාවයෙන් ඉන්න ජීවීන් එයා සුවපත් වෙන්න ඕන. දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා අවබෝධයෙන් යුතුව මෛත්‍රිය වැඩි යුතුයි. ඊළඟට තිරිසංගත සත්තු. මේ සත්තු හැම මොහොතකම බයෙන් ඉන්නේ, පීඩාවෙන් ඉන්නේ, කායික සෑහෙන වේදනාවක් විඳිනවා. ඒකට කතා කරගන්න බෑ වුණාට. ඒතකොට මේ සියලුම තිරිසංගත සත්තුත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. මේ සියලුම සතර පායේ ජීවීන් කියන්නේ කවදා හෝ තමන්ගේ ඥාතින්දලා හිටපු අය, අම්මා තාත්තා සහෝදර සහෝදරියලා සංසාරේ හිටපු අය. ඒකට ඒ භවවලදී අපිට එයාට ධර්මය දෙන්න බැරි වුණා. අපි එයා සතර පායෙන් ගලව ගන්න බැරි වුණා. ඒකට මේ මොහොතේ එයා ජීවීන් විදියට සතර පාය ජීවීන් විදියට අසරණ වෙලා ඉන්න අවස්ථාවේ අපි එයා සූපත් කරන්න අවශ්‍යයි. අපි එයා සූපත් කරන්න තමයි මේ විදියට මෛත්‍රිය වඩන්නේ. අපේ සිතේ අර ගුණ ධර්ම 15 වැඩිලා තියෙනවා නම් අපි මෛත්‍රිය පවලව මේ ජීවින්ට දෙන්නිලා එයා සූපත් බාටපත් වෙනවා. ඊළඟට නිරයගාමීව ඉන්න සියලුම ජීවීන් ඊටාපත්ම පීඩාකාරීව ගිනි දැල්වල දැවෙමින් ඊටාම පීඩාවකින් ජීවත් වෙන්නේ හැම මොහොතකම. එයා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනීවා කියන අවබෝධයෙන් මෛත්‍රිය වඩන්න අවශ්‍යයි. ඊළඟට මනුෂ්‍ය ලෝකේ සියලුම ಜಾති කුල ආගම් ભેදයකින් තොරව වර්ණ ભેදයකින් තොරව සියලුම මිනිසුන් සියලු මිනිස්සු සුවපත් වේවා, දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන අවබෝධයෙන් මෛත්‍රිය වැඩි යුතුයි. සියලු මනුෂ්‍යයන්ගේ කායික වේදනාවන් දුරු වේවා, මානසික වේදනාවන් දුරු වේවා, සුවපත් වේවා කියලා මෛත්‍රිය වඩන්න පුළුවන්. අවසාන වශයෙන් මේ සියලු සත්‍යෝ විශ්වයේ වාසය කරන සියලු සත්‍යෝ සුවපත් වේවා, දුකින් මිදෙත්වා නිවන් දකිත්වා.
උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා කියන චේතනාවෙන් යුතුව මෛත්‍රිය වඩන්න. ඊළඟට අපි අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි අපි සංසාරේ ආපු භවවල මේ හැම ජීවියෙක්ම අපේ අම්මා තාත්තා පියා සහෝදර සහෝදරයෝ වෙලා ඉඳලා තියෙනවා. ඒකයි බුද්ධ දේශනාව. ඒ හිටපු භවවලදී අපි අතින් මේ ජීවිත අසාධාරණ වෙලා ඇති ඕන තරම්. අපේ වචනයෙන්, කයෙන්, සිතුවිල්ලෙන් පවා එයාට අසාධාරණකම් වෙලා ඇති. අපි දන්නවා අපිට වේදනාවල් දැනෙනවා. සැප වේදනාව, දුක් වේදනාව, සෝමනස්ස දෝමනස්ස ආදී වේදනාවන් දැනෙනවා. ඒකට මේ මට වගේම මේ සියලුම ජීවින්ටත් වේදනාව දැනෙනවා. මම දුක් වේදනාව අකමැති වගේම මේ සියලුම සත්‍යෝ දුක් වේදනාවට අකමැති. ඒකයි ඒ නිසා අපි තමන් උපමා කරගෙන මේ සියලු ජීවින්ට මෛත්‍රිය වැඩි යුතුයි. තමන් දුක් වේදනාවට අකමැති යම්සේද එලෙසින්ම මේ සියලුම ජීවින් දුක් වේදනාව විඳින්න අකමැති. එහෙනම් අපි මේ වේදනාව උපමා කරගෙන මේ සියලු ජීවීන් උපේක්ෂා ස්වභාවයට පත් වෙන්න අවශ්‍යයි. සියලුම ජීවීන් මේ වේදනාව පීඩා ආකාරයෙන් ඉවත් වෙලා දුක් වේදනාවත්, සැප වේදනාවත්, සෝමනස්සයත්, දෝමනස්සයත් කියන මේ වේදනා ආකාරයෙන් තොරව උපේක්ෂා මට්ටමකට පත් වෙලා කෙසේ හෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුතුයි කියන අවබෝධයෙන් යුතුව මේ සියලු සත්‍යයන්ට මෛත්‍රිය වඩන්න අවශ්‍යයි. අවසාන වශයෙන් සියලු සත්‍යයන් දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා එතෙන්දී මෛත්‍රී භාවනාව අවසන් කරන්න පුළුවන්. ඊළඟට අපිට එහෙම සතර සතිපට්ඨානේ කායනුපස්සනාව වැඩුවාට පස්සේ සක්මන් භාවනාවනුත් පස්සේ මේ විදිහට මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් පස්සේ නැවත එතනින් භාවනාව අවසන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ධම්මානුපස්සනාවේ ඊළඟට සඳහන් වෙන භාවනා නීවරණ භාවනාවේ ඉඳලා ඊතර භාවනා ටිකත් වඩ아가න භාවනාව අවසන් කරන්න පුළුවන්. එතකොට මේ භාවනාව මෛත්‍රී භාවනාව වඩන්න කලින් කිව්ව සතර සතිපට්ඨාන භාවනාව දැනගෙන ඉන්න එක අවශ්‍යයි. මේ භාවනාව දැනගෙන මේ සුදුසු අවස්ථාවේදී මෛත්‍රී භාවනාව වඩලා මේ විශ්වයට ප්‍රයෝජනවත් විදිහට අපේ සිත සකස් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.